අයිබෝන් මම ආචාර්ය නුවන්න බේවර්ධන මම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය නැත්නම් ජියෝග්‍රැෆික් ඉන්ෆර්මේෂන් සිස්ටම් කියන්නේ ඒදී මේ භූගෝලීය තොරතුරු පද්ධතිය කියන එක පිළිබඳ විවිධ නිර්වචන තියෙනවා සරලව කිව්වොත් භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ අපි අපේ අවට තිබෙන ලෝකය නැත්තම් අපේ තියෙන අවකාශීය දත්ත අපි පරිගණකගත පද්ධතියක් තුළ කළමනාකරණය කිරීම තමයි සරල ලෙස භූගෝලීය තොරතුරු පද්ධතියේදී සිදු කරන්නේ. ඇයි අපි එහෙම කරන්නේ? ඒ සඳහා විවිධ හැකියාවන් අපිට ලබා දෙනවා මේ තුලින් අපේ අවකාශීය දත්ත භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ කළමනාකරණය. එහෙනම් අපිට මේ අවකාශීය දත්ත ග්‍රහණය කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනවා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ නැත්නම් කැප්චරින්. ඊළඟට මේවා ගබඩා කිරීම සඳහා නැත්නම් ස්ටෝර් කරගන්න අපේ අවකාශීය දත්ත නැත්නම් භූමිය සමග බද්ධ වන දත්ත ගබඩා කිරීම සඳහා පහසුකම් සපයනවා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ. එසේම මේවා අපිට අවශ්‍ය විදිහට පරීක්ෂා කිරීම සඳහා පරිගණකාශ්‍රිතව පරීක්ෂා කිරීම සඳහා අපිට විවිධ හැකියාවන් ලබා දෙනවා මේ පද්ධතිය තුළ. ඒ වගේම තමයි විවිධ ආකෘතීන්ගෙන් යුතු දත්ත සමෝදානික කිරීම සඳහා නැත්නම් අපි කියනවා ඉන්ටග්‍රේටිං මේවා සමෝදානික ලෙස අධ්‍යයනය කිරීමට අපිට අවස්ථාව ලබා දෙනවා භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ. උදාහරණ වශයෙන් අවකාශීය දත්ත ආශ්‍රිතව තියෙන සිතියම් ඡායාරූප විවිධ CAD drawings නැත්නම් මිනුම් කටයුතු ආශ්‍රිත දේවල් දුරස්ත සංවේදී දර්ශන මේ වගේ විවිධ ආකෘතීන්ගෙන් යුතු දත්ත සමෝදානික ලෙස අධ්‍යයනය කිරීමේ හැකියාව ලබා දෙනවා අපිට මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ. ඒ වගේම තමයි අපිට මේ දත්ත අපිට අවශ්‍ය විදිහට යලි සකස් කිරීමේ හැකියාව ලබා දෙනවා මේ පද්ධතිය තුළ. නැත්නම් data manipulating. ඉන්පසු මෙහි තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි අපේ අවකාශීය දත්ත ආශ්‍රිතව විවිධාකාරයේ විශ්ලේෂණයන් සිදු කිරීම සඳහා අපිට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවා. සාම්ප්‍රදායික මුද්‍රිත සිතියම් ආශ්‍රිතව සිදු කළ නොහැකි විවිධ විශ්ලේෂණ හැකියාවන් රසක් ලබා දීලා තිනවා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ. ඊළඟට අවසාන වශයෙන් අපිට මේ තොරතුරු නිරූපණය කිරීම සඳහා නැත්නම් අපිට මුද්දු පිටපත් ලෙස හෝ මුද්‍රිත පිටපත් ලෙස මේවා ඉදිරිපත් කිරීම සඳහා ඩිස්ප්ලේ කරන්න අපිට විවිධ හැකියාවන් ලබා දෙනවා භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ. මෙන්න මේ කියන භූගෝලීය තොරතුරු පද්ධතිය අපිට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය ආශ්‍රිත යෙදවුම් සඳහා. ඊට හේතුව තමයි පුරාවිද්‍යාඥයා සහ උරුම කළමනාකරුවා සිය එදිනෙදා වැඩ කටයුතු වලදී ප්‍රමුඛ ලෙසම කටයුතු කරන්නේ මේ අවකාශීය දත්ත එක්ක. නැත්තම් භූමිය සමග කිසියම් සම්බන්ධතාවයක් තිබෙන දත්ත සමග තමයි ගනුදෙනු කරන්නේ. ඒ නිසා අපිට භූගෝලීය තොරතුරු පද්ධතිය පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අපේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය ආශ්‍රිත අවකාශීය දත්ත කළමනාකරණය සඳහා. අත්වශයෙන්ම මේ භූගෝලීය තොරතුරු පද්ධතිය නැත්නම් මේ විශේෂ ශාස්ත්‍රය GIS කියන විශේෂ ශාස්ත්‍රය එක් විශේෂ පතයකට සීමාවන්නක් නෙවෙයි. මේ ආරම්භය මෙහි වර්ධනය සහ වර්තමාන භාවිතය ගත්තොත් අපිට හඳුනා ගන්න පුළුවන් විෂයන් රාශියක සංකලනයෙන් තමයි මේ විශේෂ ශාස්ත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. උදාහරණ කිහිපයක් මේ ස්ලයිඩ් එක තුල අන්තර්ගත වෙනවා. උදාහරණ විදිහට කාටෝග්‍රැෆි, සිතියම් විද්‍යාව, ඊට පස්සේ මිනුම් විද්‍යාව, ආකෘතිකරණය, ගණිතය, පරිගණක තාක්ෂණය, සංඛ්‍යානය, දුරස්ත සංවේදනය, සිවිල් ඉංජිනේරු මේ වගේ විවිධ විශේෂ ශාස්ත්‍රයන්ගේ සංකලනයෙන් තමයි මේ ආශ්‍රිත සංකල්ප සහ විධික්‍රමයන් නිර්මාණය වෙලා තිබෙන්නේ. අපිට භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් සංරචක පහක් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. නැත්නම් කම්පොනන්ට්ස් පහක් තිබෙනවා මේන් කම්පොනන්ට්ස්. මොනවද මෙන්න මේ කියන ප්‍රධාන සංරචක? එකක් තමයි අපිට තිබෙන්න ඕන දෘඩාංග. මෙම පද්ධතිය භාවිත කිරීම සඳහා දෘඩාංග නැත්නම් හાર્ඩ්වෙයාර් අපිට අවශ්‍ය වෙනවා.
ඊළඟට අපිට මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය හැකියාවන් ලබා දෙන මෘදුකාංග නැත්නම් software අවශ්‍ය වෙනවා. තවද අපිට දත්ත මේ පද්ධතිය සමග අනුකූල වන දත්ත අවශ්‍ය වෙනවා මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ වගේම මේ සඳහා විවිධ ක්‍රියාවලීන් methods මේ ආශ්‍රිතව තියෙන ක්‍රමවේදයන් අපිට අවශ්‍ය වෙනවා මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා. වඩා වැදගත් ලෙස ප්‍රධානම සංරචකයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මෙම පද්ධතියේ ආශ්‍රිත ක්‍රියාවලීන් නිර්මාණය කරන සහ එය භාවිතා කරන මිනිසුන් නැත්නම් ඒ ක්‍රියාවලිය යෙදෙන පුද්ගලයන් අපිට මේකේ වැදගත්ම සංරචකයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟට මොනවද මේ හાર્ඩ්වෙයාර් නැත්නම් මෘදුකාංග දෘඩාංග කියලා අපි හඳුන්වන්නේ කියලා. දෘඩාංග කියන්නේ අපිට භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කිරීම සඳහා අපි පාවිච්චි කරන්න ඕන පරිගණක පද්ධතීන් අපිට හඳුනා ගන්න පුළුවන් දෘඩාංග විදිහට. අත් වශයෙන්ම මේ භූගෝලීය තොරතුරු පද්ධතිය අපිට දියත් කරන්න පුළුවන් ආකාර කිහිපයක පරිගණක පද්ධතීන් තුල. ඒ ඇතම් විට පුද්ගලික පරිගණකයක් වෙන්න පුළුවන්. අපි කියන පර්සනල් කම්පියුටර් PC එකක් හෝ ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ජාලගත පද්ධතියක් වෙන්න පුළුවන්. නැත්නම් අන්තර්ජාලය ඔස්සේ හෝ සම්බන්ධ වුණු ජාලගත පද්ධතියක් තුල මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සරල පුද්ගලික පරිගණකයේ ඉඳගෙන සංකීර්ණ ජාලගත පරිගණක පද්ධතීන් දක්වා විවිධ දෘඩාංග අපි පාවිච්චි කරනවා මේ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක සඳහා. ඊළඟට අපි මෘදුකාංග ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකක මෘදුකාංග හඳුනා ගන්න පුළුවන් භූගෝලීය තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන. එකක් තමයි අපි කියනවා වාණිජමය වශයෙන් අපිට මිලදී ගන්න පුළුවන් මෘදුකාංග. ඒවට අපි කියන commercial software කියලා. මෙහිදී ප්‍රධාන වශයෙන් ජනප්‍රිය වශයෙන්ම වර්තමානයේ භාවිත වන මෘදුකාංගය තමයි මෙන්න මේ ArcGIS කියන එක. ESRI කියන ආයතනය විසින් නිර්මාණය කරලා තියෙන ArcGIS කියන මෘදුකාංගය. ඊට අමතරව අපිට මේ AutoCAD map වගේ මෘදුකාංග පද්ධතීන් පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා. ඊට පස්සේ මේ අපිට වාණිජ්‍ය වශයෙන් ලබා ගන්න පුළුවන් මෘදුකාංග පද්ධතීන්ට අමතරව අන්තර්ජාලය ඔස්සේ අපිට භාගත කරගන්න පුළුවන්. ඒවයි අර source codes එක නැත්නම් ඒවයි වෙනස්කම් කිරීමට අවශ්‍ය ඒ කේතයන් සමග අපිට භාගත කරගන්න පුළුවන් මෘදුකාංග පද්ධතීන් හඳුනා ගන්න පුළුවන්. උදාහරණ කීපයක් මෙතන දක්වලා තිනවා. map, info, grass, ilvis මේ වගේ මෘදුකාංග පද්ධතීන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙආකාරයෙන් කිසියම් මෘදුකාංග පද්ධතියක් අපිට අවශ්‍ය වෙනවා. මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම. ඉන්පසු people නැත්නම් මිනිසුන් මේකේ තියෙන ප්‍රධානම සංරචකයා. අපිට මේ අනිත් සංරචක සියල්ලම තිබුණත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ කියන භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබඳ ඒවා නිර්මාණය කිරීමට සහ භාවිතා කිරීමට දැනුවත් භාවය සහිත පුද්ගලයන්ගෙන් තොරව. ඒ නිසා මේ කියන සංරචකයට අයත් වෙනවා විවිධාකාරයේ තාක්ෂණික විශේෂඥයන්ගේ ඉඳලා මේ පද්ධතිය භාවිතා කරන සියලුම කොටස් මිනිසුන් මේ සංරචකයට අයත් වෙනවා. ඊළඟට methods නැත්නම් ක්‍රියාවලී නැත්නම් අපි කියන ක්‍රමවේදයන් එක් එක් ආයතනවල අවකාශීය දත්ත භාවිතා කරන එක් එක් ආයතන වලට තමන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන ඒ ශාස්ත්‍රයට අදාළ වන ක්‍රමවේද තිබීම අතිශයින් වැදගත් වෙනවා. මොකද අපි දන්නවා අවකාශීය දත්ත භාවිතා කරනවා ඊට පුළුල් පරාසයක යන කොටස් භාවිතා කරන මේ අවකාශීය දත්ත. එහෙනම් මේ එක් එක් කොටස් වලට මේ පද්ධතිය තුළ තමන්ගේ ක්‍රියාවලීන් සිදු කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද තිබීම අතිශයින් වැදගත් වෙනවා. ඒක ප්‍රධාන සංරචකයක් විදිහට අපිට හඳුනා ගන්න. කොහොමද මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ? අපිට මේක සරලව හඳුන්වන්න පුළුවන්. මේක collection of thematic layers that can be linked together by geography. නැත්නම් අපිට මේක හඳුන්වන්න පුළුවන් සරල ලෙස භූගෝලීය තොරතුරු පද්ධතිය යනු
ස්ථානගත වීම අනුව එකිනෙක සම්බන්ධ කරන ලද තේමාගත ස්තර සිතියම් ස්තර කිහිපයක එකතුවක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් භූගෝලීය තොරතුරු පද්ධතිය. භූමිය සමග කිසියම් ආකාරයක සම්බන්ධතාවයක් තිබෙන දත්ත තමයි අපි මේ භූගෝලීය තොරතුරු විදිහට නැත්නම් ජියෝග්‍රැෆිකල් ඉන්ෆර්මේෂන් විදිහට හඳුන්වන්නේ. මේ ආකාර කිහිපයකින් අපිට මේ සම්බන්ධතාවය හඳුනා ගැනීමට පුළුවන්. එක්ක අපිට නිරපේක්ෂ ස්ථානගත වීමක් ලබා දෙන්න පුළුවන් අක්ෂාංශ දේශාංශ වැනි කිසියම් ඛණ්ඩාංක ක්‍රමවේදයක් පාවිච්චි කරලා. එම් නැත්නම් අපිට නිරපේක්ෂ ස්ථානගත වීමක් වගේම සාපේක්ෂ ස්ථානගත වීමක් ලබා දීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම යම්කිසි ස්ථානයක ලිපිනය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, ග්‍රාම නිලධාරී කොට්ටාශය, දිස්ත්‍රික්කයේ මේ වගේ තොරතුරු පාවිච්චි කරලා. මෙන්න මේ වගේ භූගෝලීය වශයෙන් කිසියම් සම්බන්ධයක් තිබෙන දත්ත නැත්නම් අපි කියනවා ජියෝග්‍රැෆිකල් ඉන්ෆර්මේෂන් තමයි මේ පද්ධතිය තුළ කළමනාකරණය කිරීම සහ හැසිරවීම සිදුවන්නේ. එහිදී අපිට මේක හඳුනා ගන්න පුළුවන්. කෝඩිනේට් data නැත්නම් ඛණ්ඩාංක දත්ත සහ ටැබුලර් data වගු ආශ්‍රිතව තියෙන දත්තවල එකිනෙක සම්බන්ධයක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි භූගෝලීය තොරතුරු නැත්නම් ඒකේ තියෙන ජ්‍යාමිතිය සහ ස්ථානගත වීම පිළිබඳ තොරතුරු අපි ඛණ්ඩාංකගත තොරතුරු ලෙස සිතියම තුළ නිරූපණය කිරීම සිදු වෙනවා. ඒ වගේම ඒ එක් එක් භූගෝලීය අංගයන්ගේ තියෙන ආවේනික ලක්ෂණ අපි ආරෝපිත වගු විදිහට වෙනම එකිනෙකට සම්බන්ධ විදිහට නමුත් වෙනම කළමනාකරණය කිරීම සිදු වෙනවා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ. සියලුම අංගයන් සඳහා ඊටම ආවේනික වූ යම්කිසි වාර්තාවක් නැත්නම් රෙකෝඩ් එකක් තිබෙනවා අපිට හඳුනා ගන්න. ඇයි අපි මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරන්නේ? සාම්ප්‍රදායික මුද්‍රිත සිතියම් පාවිච්චියට වඩා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතා කිරීමේ විවිධ වාසීන් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේක වර්ධනය කරන ලද තොරතුරු කළමනාකරණ ක්‍රමවේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අපි මුද්‍රිත සිතියම් පාවිච්චි කරලා සාම්ප්‍රදායිකව සිදු කරන අවකාශීය දත්ත පිළිබඳ කළමනාකරණයට වඩා වර්ධනය කරන ලද විවිධ හැකියාවන් සහිත තොරතුරු කළමනාකරණ පද්ධතියක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තුල දත්ත සමෝදානික කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ ආකෘති ගැන්වීම සඳහා විවිධාකාරයේ හැකියාවන් රාශියක් අන්තර්ගත වෙනවා. එයත් භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කිරීමේ වාසි සහගත අංගයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ භූගෝලීය තොරතුරු පද්ධතියක් භාවිතා කිරීම තුළින් අවකාශීය දත්ත හා ගනුදෙනු කරන කිසියම් ආයතනයක ඵලදායීතාවය අපිට අතිශයින් වර්ධනය කිරීමේ හැකියාව තිබෙනවා මුද්‍රිත සිතියම් භාවිතයට වඩා. ඒ වගේම තමයි අපේ අවකාශීය දත්ත තොරතුරු පිළිබඳව අපිට වඩා හොඳ තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා භූගෝලීය තොරතුරු පද්ධතිය භාවිතා කිරීම තුළින්. ඒ වගේම තමයි අපිට හැකියාව ලැබෙනවා මේ තුලින් අගයන් එක් කරන ලද නැත්නම් value added products අපේ අවකාශීය අංගාශ්‍රිතව අගයන් එක් කරන ලද නිෂ්පාදිතයන් කිරීමේ හැකියාව ලැබෙනවා. සහ මේ තුලින් අපේ කාලය සහ මුදල් බොහෝ සෙයින් කරගන්න පුළුවන් අපිට සාම්ප්‍රදායික ක්‍රමවේද පාවිච්චි කරනවා. අපිට භූගෝලීය තොරතුරු පද්ධතියෙන් එහෙනම් මෙන්න මේ කියන හැකියාවන් ලබා දෙනවා. මේ තුලින් අපිට සිතියම් නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙනවා. අපගේ අවකාශීය දත්ත තොරතුරු සමෝදානික කිරීමේ හැකියාව ලැබෙනවා. විවිධ තත්ත්වයන් පිළිබඳ අපිට දර්ශනය කිරීමේ නැත්නම් ඒවා විෂුවලයිස් කිරීමේ හැකියාව ලැබෙනවා. සංකීර්ණ ගැටලු අවකාශීය දත්ත හා බැඳුණු සංකීර්ණ ගැටලු විසඳීමේ හැකියාව අපිට ලබා දෙනවා. ඒ වගේම තමයි බලගතු අදහස් අපේ තිබෙන අවකාශීය දත්ත පිළිබඳ පුරෝකථනයන් සහ බලගතු අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව අපිට මේ පද්ධතිය තුළින් ලබා දෙනවා. මෙන්න මේ නිසා පුද්ගලික වශයෙන් සහ විවිධ ආයතන මගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන මගින්
මේ කියන භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරනවා තමන්ගේ භූගෝලීය තොරතුරු අවකාශීය තොරතුරු කළමනා කිරීම සඳහා. මේ වගේ භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත යෙදවුම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපිට මෙන්න මේ වගේ ශේෂ්ත්‍ර ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. ප්‍රධාන ශේෂ්ත්‍ර කිහිපයක් මෙතන මම සඳහන් කරලා තියෙනවා. එකක් තමයි පාරිසරික වශයෙන් තියෙන සම්පත් කළමනාකරණය සඳහා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි හදිසි සහ ආපදා සැලසුම්කරණය වැනි ශේෂ්ත්‍ර සඳහා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. පහසුකම් කළමනාකරණය අපේ යටිතල පහසුකම් සහ අනිකුත් පහසුකම් කළමනාකරණය සඳහා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෙළඳපොළ විශ්ලේෂණයන් සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ආශ්‍රිතව තියෙන විවිධ හැකියාවන්. ජනගහනය පිළිබඳ පුරෝකථනයන් කිරීම සඳහා එවැනි විශ්ලේෂණ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුරාවිද්‍යාව සහ සංස්කෘතික උරුම කළමනාකරණය කියන ශේෂ්ත්‍රයන් ආශ්‍රිතව විවිධ යෙදවුම් අපිට හඳුනා ගන්න පුළුවන් භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව. භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අපිට එහි ප්‍රධාන වශයෙන් උපපද්ධතීන් 4ක් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ තමයි පළවෙනි උපපද්ධතිය දත්ත ඇතුළත් කිරීමේ උපපද්ධතිය. නැත්නම් අපි කියන එක data input subsystem කියලා. දෙවැනි උපපද්ධතිය තමයි දත්ත ගබඩා කිරීමේ සහ කළමනාකරණය කිරීමේ උපපද්ධතිය. data storage and management. තුන්වෙනි උපපද්ධතිය දත්ත සකස් කිරීම සහ විශ්ලේෂණය කිරීමේ උපපද්ධතිය. සහ අවසන් උපපද්ධතිය දත්ත ඉදිරිපත් කිරීමේ උපපද්ධතිය. data display and output. අපි මදක් විමසා බලමු මේ එක් එක් උපපද්ධතියේ ක්‍රියාවලිය මොනවද කියලා. data input නැත්නම් දත්ත ඇතුළත් කිරීමේ උපපද්ධතිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අවකාශීය දත්ත ග්‍රහණය කර ගැනීම සඳහා ඒවා එකතු කර ගැනීම සඳහා ඒ වගේම තමයි මේවා අවකාශීය සහ තේමාගත ආකෘතීන් සඳහා පරිවර්තනය කිරීම සඳහා පාවිච්චි කරන උපපද්ධතිය අපිට හඳුනා ගන්න පුළුවන් මේ දත්ත ඇතුළත් කිරීමේ උපපද්ධතිය කියලා. එහිදී ප්‍රධාන වශයෙන් අපි මේ පද්ධතිය ආශ්‍රිතව විවිධාකාර දත්තයන් සමග ගනුදෙනු කරනවා ලබනවා. උදාහරණ විදියට අපි සිටියම් ඉන්පසු මිනුම් ආශ්‍රිත දත්ත සර්වේ ඩේටා දත්ත ගොනු පද්ධතීන් ආශ්‍රිත වාර්තාවන් database records ඊළඟට භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතවම නිර්මාණය කරලා තියෙන දත්ත චන්ද්‍රිකා දර්ශන ආශ්‍රිත තොරතුරු ගුවන් ඡායාරූප ආශ්‍රිත තොරතුරු සහ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය නැත්නම් අපි කියනවා GPS Global Positioning System ආශ්‍රිත දත්ත. මෙවැනි විවිධ ආකෘතීන්ගෙන් යුතු දත්ත සමග අපි ගනුදෙනු කරනවා මේ දත්ත ඇතුළත් කිරීමේ පද්ධතියේදී. එහෙනම් මෙන්න මේ කියන දත්ත භූගෝලීය තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් තාක්ෂණික ක්‍රමවේදයන් කිහිපයක් පාවිච්චි කරනවා. එකක් තමයි අපි කියන ටැබ්ලට් ඩිජිටයිසින්. ඒ කියන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත දත්ත ඇතුළත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මේසයක් පාවිච්චි කරලා සිදු කරනු ලබන ආංකිකකරණය. ඊළඟට ස්කෑනින් අපිට පුළුවන් ස්කෑනර් යන්ත්‍රයක් පාවිච්චි කරලා මේ දත්ත ඇතුළත් කිරීමට පුළුවන් පද්ධතිය සඳහා. අපේ පරිගණකයේ ආශ්‍රිත තියෙන යතුරු පුවරු පාවිච්චි කරලා මේ තොරතුරු ඇතුළත් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙනත් ආකෘතියකින් තියෙන දත්ත අපිට පුළුවන් මේක ඉම්පෝර්ට් කරලා නැත්නම් අපේ පද්ධතිය සඳහා ඒ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙහිදී පාවිච්චි වන උපාංග විදිහට බොහෝ විට දත්ත ඇතුළත් කිරීම සඳහා අපි පාවිච්චි කරනවා අපේ යතුරු පුවරුව මූසිකය ඊට පස්සේ අපේ ආංකිකකරණය සඳහා පාවිච්චි කරන ඩිජිටයිසර්ස් ඊළඟට ස්කෑනර් යන්ත්‍ර ඩිජිටල් කැමරා උපාංග සහ ඩිජිටල් ෆොටෝග්‍රැමෙට්‍රික් වර්ක් ස්ටේෂන් ගුවන් ඡායාරූප ආශ්‍රිතව කටයුතු කිරීමේදී භාවිතා වෙනවා. මෙන්න මේ වගේ දත්ත සහ උපාංග අපිට හඳුනා ගන්න පුළුවන් දත්ත ඇතුළත් කිරීමේ ආශ්‍රිතව. උදාහරණ කිහිපයක් මේ ස්ලයිඩ් එක තුල නිරූපණය වෙනවා.
ඩිජිටල් ෆොටෝග්‍රැමික් වර්ක්ස්ටේෂන් ඉහළ ඡායාරූපය පෙන්වුම් කරන්නේ ගුවන් ඡායාරූප ආශ්‍රිතව දත්ත ආංකිකකරණය කිරීම සඳහා පාවිච්චි කරන වර්ක්ස්ටේෂන්. ඉන්පසු පහළ ඡායාරූප දෙකේ දැක්වෙනවා මේ මම පෙර සඳහන් කළ ඩිජිටයිසර්ස්. එක මැනුවල් ඩිජිටයිසර් එකක් සහ ස්වයංක්‍රීය වශයෙන් ක්‍රියාත්මක වන ඩිජිටයිසර් එකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ උපපද්ධතිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දත්ත ඇතුළත් කිරීමේ සහ කළමනාකරණය කිරීමේ උපපද්ධතිය. මෙම දත්ත ගබඩා කිරීමේ සහ කළමනාකරණය කිරීමේ උපපද්ධතියේදී අපි අවකාශීය සහ අවකාශීය නොවන දත්ත අපිට පහසුවෙන් නැවත ලබා ගැනීම සහ විශ්ලේෂණය කිරීම සඳහා සකස් කිරීම සිදුවන්නේ මේ උපපද්ධතිය තුළදී. සාමාන්‍ය වශයෙන් මේ ක්‍රියාවලිය සඳහා අපි දත්ත ගොනු කළමනාකරණ පද්ධතිය නැත්නම් database management system එකක් පාවිච්චි කරනවා මේ භූගෝලීය තොරතුරු පද්ධතිය. එහිදී ප්‍රධාන වශයෙන් මේ කියන දත්ත ගොනු කළමනාකරණ පද්ධතියකින් බලාපොරොත්තු වන ක්‍රියාවලීන් කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි අපිට දත්ත ඇතුළත් කිරීමේ හැකියාව තිබෙන්න ඕන මේ පද්ධතියක් තුළ. අපේ අවකාශීය සහ අවකාශීය නොවන දත්ත. ඉන්පසු අපිට මේ දත්ත ගබඩා කර තබා ගැනීමේ හැකියාව ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය පරිදි මේ තොරතුරු නැවත ලබා ගැනීමේ හැකියාවන් ලබා දෙනවා මේ දත්ත ගොනු කළමනාකරණ පද්ධතියන් තුලින්. අපිට අනවශ්‍ය දත්ත ඉවත් කිරීමේ සහ මේවා අපිට අවශ්‍ය විදිහට සැකසීමේ හැකියාවන් ලබා දෙනවා දත්ත ගොනු කළමනාකරණ පද්ධතිය. සැබෑ ලෝකයේ තිබෙන අවකාශීය අංක ආංකිකකරණය කරලා මේ කියන දත්ත ගොනු කළමනාකරණ පද්ධතියන් සමග සම්බන්ධ කිරීම සඳහා ප්‍රධාන ආකාරයේ දත්ත ආකෘතීන් දෙකක් පාවිච්චි කරනවා අපි භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ. ඒවා අපි හඳුන්වනවා දෛශික ආකෘතිය නැත්නම් වෙක්ටර් මොඩල් සහ රාස්ටර් ආකෘතිය රාස්ටර් මොඩල් ලෙස. මේ රූප සටහනේ දැක්වෙන්නේ මේ කියන ප්‍රධාන ආකෘති දෙක ආශ්‍රිතව කොහොමද අපි සැබෑ ලෝකයේ තිබෙන අවකාශීය අංගයන් අපේ පරිගණකගත පද්ධතිය තුළ නිරූපණය කරන්න කියලා. මේ දෛශික ක්‍රමවේදය පාවිච්චි කිරීමේදී නැත්නම් වෙක්ටර් මොඩල් එකේදී අපි භූගෝලීය අංගයන් ලක්ෂ්‍ය රේඛා සහ බහුඅස්ත්‍ර ආශ්‍රිතව තමයි මේ කියන පද්ධතිය සමග සම්බන්ධ කිරීම සිදුවන්නේ. නැත්නම් points lines polygons පාවිච්චි කරලා xy ඛණ්ඩාංක මාලාවක් විදිහට තමයි අපි මේ දත්ත භූගෝලීය තොරතුරු පද්ධතිය සමග සම්බන්ධ කිරීම සිදුවන්නේ. දෙවන ක්‍රමය වන රාස්ටර් ක්‍රමය නැත්නම් රාස්ටර් මොඩල් එක තුලදී අපි සිදු කරන්නේ කිසියම් කොටු දැලක් තුල නැත්නම් ග්‍රිඩ් සැලසුමක් තුල තිබෙන අගයන්ගේ වෙනස්කම් මත තමයි අපි මේ කියන අවකාශීය දත්ත නිරූපණය කිරීම සිදුවන්නේ. මේ කියන ප්‍රධාන ක්‍රමවේද දෙක පාවිච්චි කරලා අපි භූගෝලීය අංග නැත්නම් අවකාශීය අංග භූගෝලීය තොරතුරු පද්ධතිය තුළට ඇතුළත් කිරීම සිදු වෙනවා. එෙහිදී දෛශික ක්‍රමයේදී ලක්ෂ්‍ය රේඛා සහ බහුඅස්ත්‍ර ආශ්‍රිතව ඛණ්ඩාංකගත දත්ත ලෙස ඇතුළත් කිරීම සිදු වෙනවා. රාස්ටර් ෆෝමැට් එකේදී අර පික්සල්ස් විදිහට කොටු දැලක් තුල තිබෙන පික්සල් වැලියුස් විදිහට අපි මේ තොරතුරු ඇතුළත් කිරීම සිදු වෙනවා. ඉන්පසු මේ භූගෝලීය අංග සමග බද්ධ වෙන අනෙකුත් ආවේනික ලක්ෂණ අපි ආරෝපිත වගු ලෙස තමයි මේ තුල කළමනාකරණය කිරීම සිදුවන්නේ. මේ එක් භූගෝලීය අංගයන් සහ ඊට අදාළ ආරෝපිත වගු අතර සම්බන්ධය ගොඩනගනවා අපි මේ කියන ස්ථානගත වීම කියන සාධකය පාවිච්චි කරලා. ආවේනික ලක්ෂණ ආවේනික දත්ත ආකෘති ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් අපි පාවිච්චි කරනවා දත්ත ආකෘතීන් කිහිපයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහිදී භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව ජනප්‍රිය ලෙස පාවිච්චි වෙන දත්ත ආකෘතිය විදිහට මේ සම්බන්ධිත දත්ත ගොනු නැත්නම් අපි කියන රිලේෂනල් ඩේටාබේස් පාවිච්චි කරනවා. එහිදී වෙන්වෙන්ව කළමනාකරණය කරන ලබන වගු කිහිපයක මේ තොරතුරු අන්තර්ගත කරන අතර ඒ තුල
තිබෙන හඳුනා ගන්න පුළුවන් සුවිශේෂී කේතයක් ආශ්‍රිතව මේ වගු අතර සම්බන්ධතාවය නිර්මාණය කිරීම සිදු වෙනවා. නැත්නම් යුනික් කී එකක් පාවිච්චි කරලා මේ සම්බන්ධතාවය නිර්මාණය කිරීම සිදු. ඉන්පසු අපිට මේ දත්ත අපිට අවශ්‍ය පරිදි අපගේ අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ විවිධ හැකියාවන් මේ දත්තගොනු කළමනාකරණ පද්ධතීන් තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. එහිදී භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන ක්‍රමවේද කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි arithmetic and logical operations using attribute data. නැත්තම් අපේ තියෙන මේ ආවේනික ලක්ෂණ ආශ්‍රිත ආරෝපිත දත්ත පාවිච්චි කරලා සිදු කරනු ලබන ළමත ලබා ගැනීමේ ක්‍රියාවලිය. ඊළඟට geometric classification නැත්තම් ජ්‍යාමිතික වශයෙන් සිදු කරනු ලබන වර්ගීකරණයන් ආශ්‍රිතව මේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. තුන්වෙනි ක්‍රමවේදය තමයි conditional and logical statement. අපිට මෙන්න මේ කියන ක්‍රමවේද ඔස්සේ අපේ භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව දත්තගුණ ආශ්‍රිතව තියෙන තොරතුරු නැවත ලබා ගැනීම තිබෙනවා. ඉන්පසු තුන්වන උපපද්ධතිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දත්ත සකස් කිරීම සහ කළමනාකරණය සඳහා පාවිච්චි වන උපපද්ධතිය. අත් වශයෙන්ම භූගෝලීය තොරතුරු පද්ධතියේ තියෙන ප්‍රධානතම නැත්නම් මූලිකම උපපද්ධතිය විදිහට අපිට මේ කියන උපපද්ධතිය හඳුනා ගන්න පුළුවන්. මෙහිදී අපිට අපගේ දත්ත අවශ්‍ය පරිදි සකස් කර විවිධ විශ්ලේෂණයන්ට ලක් කර ප්‍රයෝජනවත් තොරතුරු නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා මේ උපපද්ධතිය තුල. සාම්ප්‍රදායික සිතියම් සහ අනිකුත් දත්තගොනු කළමනාකරණ ක්‍රමවේද වලින් භූගෝලීය තොරතුරු පද්ධතිය වෙනස් වන අංගයත් මේ කියන විශ්ලේෂණ හැකියාවන් ලෙස හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. එදී ප්‍රධාන වශයෙන් අපිට මේ ආශ්‍රිතව ක්‍රමවේදයන් නැත්නම් විශ්ලේෂණ හැකියාවන් ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදිහට අපිට විවිධ වර්ගීකරණයන් සහ මිනුම් ලබා ගැනීම ආශ්‍රිත විශ්ලේෂණයන් සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තේමාගත ස්තරයන් එක මත එක පතිත කර සිදු කරනු ලබන විවිධ විශ්ලේෂණ කටයුතු හඳුනා ගන්න පුළුවන්. ඊළඟට එක ළඟ තිබෙන සම්බන්ධිත අංග පාවිච්චි කරලා සිදු කරනු ලබන විශ්ලේෂණයන් හඳුනා ගන්න පුළුවන්. සහ විවිධාකාරයේ පෘෂ්ඨීය විශ්ලේෂණයන් සිදු කිරීමේ හැකියාව තිබෙනවා අපිට මේ භූගෝලීය තොරතුරු පද්ධතිය පාවිච්චි කරලා. උදාහරණ කිහිපයක් මෙතන මම සඳහන් කරලා තියෙනවා. Area measurements, points in polygon, interpolation, network analysis, watershed applications. මෙවැනි අති විශාල අවකාශීය විශ්ලේෂණයන් රාශියක් අපිට මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිතව දත්ත පාවිච්චි කරලා සිදු කිරීමේ හැකියාව තිබෙනවා මෙම උපපද්ධතිය. Spatial analysis නැත්නම් අවකාශීය විශ්ලේෂණය අපිට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය ආශ්‍රිතව කටයුතු කිරීමේදී. එහිදී අපිට අපගේ ශාස්ත්‍ර ආශ්‍රිත විවිධ ප්‍රශ්නයන් වලට පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. උදාහරණ කිහිපයක් මම මෙතන සඳහන් කරලා තිනවා. එකක් තමයි වර්තමානයේ ශාස්ත්‍රයේ ආශ්‍රිතව වර්තමානයේ තිබෙන තත්ත්වය, හි කන්ඩිෂන් එක, සිටුේෂන් එක පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා අපිට මේ අවකාශීය විශ්ලේෂණයන් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ කියන තත්ත්වයන් කොහොමද කාලය හරහා වෙනස්කම් වලට ලක් වුනේ කියන එක විශ්ලේෂණය කිරීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ භූගෝලීය තොරතුරු පද්ධතිය ආශ්‍රිත අවකාශීය විශ්ලේෂණයන්. ඒ වගේම තමයි අපගේ ශාස්ත්‍ර ආශ්‍රිතව තියෙන විවිධ හායන කාරකයන් පිළිබඳව ශාස්ත්‍ර විනාශ වීමට බලපාන සාධක පිළිබඳව ඒවා හඳුනා ගැනීම සඳහා අපිට මේ විශ්ලේෂණයන් පාවිච්චි කරන්න පුළුවන්. අපිට විවිධාකාරයේ ශාස්ත්‍ර තෝරා ගැනීමේ ක්‍රියාවලීන් වලට නැත්නම් අපි කියන සයිට් සිලෙක්ෂන් සිදු කරන්න සිදු වෙනවා පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය ක්‍රියාවලීදී. එහිදී බහුවිධ නිර්ණායකයන් මත පදනම් වී අපගේ ශාස්ත්‍ර තෝරා ගැනීම සිදු කරන්න වෙනවා. මෙන්න මේ කියන ක්‍රියාවලිය සඳහා බොහෝ පහසුකම් අපිට ලබා දෙනවා භූගෝලීය තොරතුරු පද්ධතිය තුල. ඒ වගේම තමයි
විවිධ නැඹුරුතාවයන් සහ හැකියාවන් පිළිබඳව අපිට පුරෝකථනයන් කිරීමට හැකියාව ලැබෙන අපේ ශේෂ්ත්‍ර ආශ්‍රිතව. මෙවැනි බොහෝ විශ්ලේෂණ පහසුකම් අපිට සපයා දීලා තිබෙනවා මේ භූගෝලීය තොරතුරු පද්ධතියේ තුන්වන උපපද්ධතිය වන දත්ත සකස් කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ උපපද්ධතිය තුල. අවසාන උපපද්ධතිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දත්ත ඉදිරිපත් කිරීම සඳහා පාවිච්චි කරන උපපද්ධතිය. දත්ත දර්ශනය කිරීම සහ ඉදිරිපත් කිරීම. data display and output විදිහට අපිට මේක හඳුන්වනවා. මෙහිදී අපි විසින් සිදු කරන ලබන ක්‍රියාවලියේදී අපේ දත්ත රැස් කරලා ඒ ආශ්‍රිතව විවිධ විශ්ලේෂණයන් සිදු කරලා අවසාන ප්‍රතිඵල ලබා දීම සඳහා අපිට විවිධ මාධ්‍යයන් ගණනාවක් මේ තුල සපයලා තිබෙනවා. එහිදී අපිට දෘශ්‍යමය වශයෙන් නැත්තම් ග්‍රැෆිකලි මේක අපිට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. බොහෝ විට සිතියම් මේ සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම තමයි වගු සටහන් සහ අනිකුත් වාර්තා කරන හැකියාවන් භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ අන්තර්ගත. එහිදී අපිට ආකාර ගණනාවක් පාවිච්චි කරලා මේ තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ස්ක්‍රීන් ඩිස්ප්ලේ පරිගණක තිරය මත අපිට පුළුවන් මේ කියන තොරතුරු ප්‍රදර්ශනය කරන්න. එහෙම නැත්නම් මුද්‍රිත මාධ්‍ය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ කියන තොරතුරු ඉදිරිපත් කිරීම. සහ මේවා අපිට පුළුවන් මුදු පිටපත් විදිහට නැත්නම් අපි කියනවා ඩිජිටල් ෆෝම් එකේ මුදු පිටපත් ලෙස අපිට මේක ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. එහිදී සිතියම් වගු සටහන් විවිධ අගයන් ආදී දේවල් නිරූපණය කිරීමේ හැකියාව තිබෙනවා. මේ සඳහා භාවිත වන ප්‍රධාන උපාංග විදිහට මුද්‍රණ යන්ත්‍ර, ප්ලොටර්ස්, නැත්නම් විශාල මට්ටමේ තින්ත පෑන් පාවිච්චි කරලා නිර්මාණය කරනු ලබන මුද්‍රණ යන්ත්‍ර, CD drives, film recorders මේ වගේ විවිධාකාරයේ උපාංග පාවිච්චි කර මේ හැකියාව තිබෙනවා මේ දත්ත ඉදිරිපත් කිරීමේ උපපද්ධතිය. එහිදී අපිට මෙවැනි සිතියම් නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. විස්තරාත්මක පූදර්ශන සිතියම්, පසු digital elevation models නැත්නම් ආංකික උන්නතාංශ දර්ශන, ඊට පස්සේ අපේ ශේෂ්ත්‍ර සැලසුම් වැනි විවිධාකාරයේ සිතියම් නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබෙන මෙම තුල. අතවශ්‍යම සිතියම් නිර්මාණය කිරීම සහ භූගෝලීය විශ්ලේෂණය කියන එක මේක අලුත් ක්‍රියාවලියක් නෙවෙයි. මේක අනාදිමත් කාලයක සිට පැවතුණු ක්‍රියාවලියක්. නමුත් මේ ක්‍රියාවලිය වඩා ඵලදායී ලෙස සහ ඉක්මනින් සිදු කර ගැනීමට අපිට මේ භූගෝලීය තොරතුරු පද්ධතිය තුළ ඉඩ ප්‍රස්ථා ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි භූගෝලීය තොරතුරු පද්ධතිය හඳුන්වා දීමට පෙර සිතියම් නිර්මාණය බොහෝ විට එක් සුවිශේෂී කණ්ඩායමකට සීමා වුණු ක්‍රියාවලියක්. ඒ පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත සුවිශේෂී කණ්ඩායමක් විසින් සිදු කරන ලද ක්‍රියාවලියක්. නමුත් වර්තමානයේ වන විට මේ භූගෝලීය තොරතුරු පද්ධතියේ හඳුන්වා දීම සමග සිතියම් නිර්මාණය කිරීම බොහෝ දෙනෙකුට විවෘත කරලා තිබෙනවා මේ පද්ධතිය හරහා. ඒ තුලින් ආයතන සහ පුද්ගලයන්ගේ අවකාශීය දත්ත ආශ්‍රිතව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහ ගැටලු විසඳීමේ ක්‍රියාවලියට මහඟු දායකත්වයක් ලබා දීලා තිබෙනවා. බොහොම ස්තුතියි.